නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මගඵල ලබන මග ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ WG ජයන්තා මහත්මිය සහ GGN ජයතිලක මහතා විසින්. එතකොට පින්වත්නි, මෙම මගඵල ලබන වැඩසටහන් මාලාවේදී විශේෂයෙන්ම නාගසේන මහරහතන් වහන්සේත් මිලිඳු රජුවත් අතර ඇතිවිච්ච දහම් සංවාදයේ අවසාන භාගයේ අපට මුණ ගැහෙන උපමා කතා අනුසාරයෙන් මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුවක් විසින් පරිපූර්ණ කරගන්න ඕන ගුණධර්ම ගැන තමයි අපි මෙම වැඩසටහන මාලාවේදී කතා බහ කරන්නේ. විශේෂයෙන්ම පින්වත්නි, අපි පසුගිය වැඩසටහන් වලදී කුකුලාගෙන් ගත යුතු අංග 4ක් ගැන කතා බහ කළා. දැන් අද දවසේ අපි 5 වෙනි අංගය ගැන තමයි කතා බහ කරන්නේ. ඔන්න නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, තවද මහරජාණෙනි, කුකුලා ගල් දඬු පොළු මුගුරු ආදීන් පහර ලබන විට උනත් සිය වාසස්ථානයේ අත් නොහරෙයි. එතකොට කුකුලා යම් තැනකට හුරු වෙනවද? එයා නතර වෙලා ඉන්න තැනක් තියෙනවද? එයා නිතර නිතර ඒ තැනට එනවා කියනවා. කොච්චර බාධකාවත් එයා ඒ තැන අතහරින්නේ නැහැ. එතෙන්ට හුරු වෙනවා. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, එසේම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සිවුරු මැසීමේදී වේවා, අලුතෙන් කටයුතු කිරීමේදී වේවා, වත් පිළිවෙත් කිරීමේදී වේවා, ධර්මයේ හැදෑරීමේදී වේවා, නුවණ යොදා මෙනෙහි කිරීම අත් නොහල යුත්තේය. මහරජාණෙනි, යම් මේ නුවණ යොදා මෙනෙහි කිරීමක් ඇද්ද, මෙය පිළිවෙතෙහි යෙදෙන භික්ෂුවගේ වාසස්ථානයයි කියනු ලැබේ. මහරජාණෙනි, කුකුලාගේ මේ 5 වන අංගය ගත යුත්තේය. මහරජාණෙනි, දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේය. මහණෙනි, භික්ෂුව හට ස්වකීය පියාගෙන් ලැබෙන වාසස්ථානය කුමක්ද? එනම් මේ සතර සතිපට්ඨානයයි. මහරජාණෙනි, ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේය. මැනවින් දමනය වූ හස්ති රාජයා තමාගේ සොඬ නොපාගායි. තමාගේ ජීවිත පැවැත්ම පිණිස වැළඳිය යුතු දේ නොවැළඳිය යුතු දේ මැනවින් දනි. එසේයින්ම අප්‍රමාදී වූ වසන බුද්ධ පුත්‍රයා විසිනුත් උතුම් මානසිකාරයෙන් යුතු බුදුරජුන්ගේ වචනය දැන දැන නොපෑගිය යුත්තේය. එතකොට එහෙනම් මේ කුකුලාට කොච්චර හිරිහැර බාධක ආවත් තමන්ගේ වාසස්ථානයට නැවත නැවත එනවා වගේ මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුවගේ වාසස්ථානයේ විදිහට තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. එතකොට පින්වත්නි, අපිට තේරෙනවා මේ නිවන් මඟ ගමන් කරන කෙනෙකුට යෝනිසෝ මනසිකාරයේ කොතරම් උපකාර කරනවද කියලා. දැන් බලන්න, අංගුත්තර නිකායේ ඒකක නිපාතේ මෙන්න මේ දේශනා ටික තියෙනවා. අපි ඒ ටික ශ්‍රවණය කරමු. පින්වත් මහණෙනි, යම් කරුණකින් නෝපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, මහණෙනි, මේ නුවණින් තොරව මෙනෙහි කිරීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නැහැ. මහණෙනි, නුවණින් තොරව මෙනෙහි කරන පුජ්‍යලයාට නූපන් අකුසල් උපදිනවා, උපන් කුසල් දහම් පිරිහිලා යනවා කියලා බුදුරජාණන්සේ වදාරනවා. එතකොට අයෝනිසෝ මනසිකාරයකට වැටුනොත් එහෙම ඉපදෙන්න තියෙන සියලු අකුසල් උපදිනවා. ඒ වගේම කුසලයක් උපදින පරිසරයක් නැති වෙනවා. ඒ වගේම බුදුරජාණන්සේ වදාරනවා, මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, මහණෙනි, මේ නුවණින් යුතුව මෙනෙහි කිරීම තරම් වූ එයට හේතු වෙන එකම දෙයක්වත් මම දකින්නේ නැහැ කියනවා.
මහණෙනි නුවණින් යුක්තව මෙනෙහි කරන පුජ්‍යලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා කියලා බුදුරජාණන්සේ වදාරනවා. එහෙනම් පින්වත්නි කුසල් දහම් වඩන්න කැමැති කෙනා කැමැති වෙන්න ඕන යෝනිසෝ මනසිකාරය යෙදෙන්න. ඒ යෝනිසෝ මනසිකාරය තුලින් තමයි අකුසල් දහම් බැහැර කරලා කුසලයේ හිත පිහිටවන්නේ. ඊළඟට බුදුරජාණන්සේ වදාරනවා මහණෙනි යම් කරුණකින් නූපං බොජ්ජංග ධර්මයන් උපදිනවා නම් උපන් බොජ්ජංග ධර්මයන් භාවනාමය වශයෙන් සම්පූර්ණ වෙනවා නම් මහණෙනි ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම තරම් එයට හේතු වෙන එකම දෙයක්වත් මම දකින්නේ නැහැ කියලා බුදුරජාණන්සේ වදාරනවා. ධර්මයට අනුව නුවණින් මෙනෙහි කරන කෙනාට නූපන් බොජ්ජංග ධර්ම උපදිනවා. උපන් බොජ්ජංග ධර්ම උනත් භාවනාමය වශයෙන් සම්පූර්ණ වෙනවා කියලා වදාරනවා. එතකොට බලන්න මේ සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරය තුලින්. ඊළඟට බුදුරජාණන් වදාළා මහණෙනි යම් දෙයක් මේ තරම් මහා යහපත පිණිස හේතු වෙනවා නම් මහණෙනි ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය තරම් එයට හේතු වෙන එකම දෙයක්වත් මම දකින්නේ නැහැ කියනවා. මහණෙනි මේ ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම මහා යහපතක් සිදු වෙනවා. එතකොට බලන්න පින්වත්නි මේ ධර්මයට අනුව නුවණින් කල්පනා කිරීමෙන් සියලු කුසල් දහම් වැඩෙනවා. ඒකයි මේ නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ භික්ෂුවගේ වාසස්ථානීය විදිහට තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. ඒ භික්ෂුවට සංඝයාගේ කොදුමහත් කටයුතු කරන්න වෙනවා. සිවුරු පඬු පොවන්න වෙනවා, විනය කර්ම තියෙනවා, පැවිදි පින්කම් තියෙනවා, ධර්ම දේශනාවලට යන්න වෙනවා, ඊළඟට චෛත්‍ය බෝධිය හැමදින්න වෙනවා, සංඝයාගේ නොයේ කටයුතු ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්න වෙනවා. ඒ සියලු කටයුතු හැමුවේ භික්ෂුව අත් නොහල යුතු දෙයක් තියෙනවා. භික්ෂුව වාසස්ථානයේ විදිහට තියාගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. මොකද මේ ඕනෑම ක්‍රියාවක් තුළ යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන්. අපිට කියන්න බෑ මේ කටයුතු වලදී යෝනිසෝ මනසිකාරය පවත්වන්න බෑ මේ වගේ විතරයි පුළුවන් කියලා නෑ. නුවණින් විමසන කෙනාට ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී ඕනෑම කටයුත්තකදී නුවණින් විමසීම අත්නුහර තියාගන්න පුළුවන්. ඒ නුවණින් විමසීම තුළින් තමයි එයා යහපත අයහපත තෝරා බේරගෙන අයහපත බැහැර කරලා යහපත තුළ තමන්ගේ සිත පවත්වන්නේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට බුදුරජාණන්සේ වදාළා මහණෙනි තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සලකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වෙන එකම දෙයක්වත් මම දකින්නේ නැහැ කියනවා. ඒ තමයි ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම තරම් ඒට හේතු වෙන එකම දෙයක්වත් මා දකින්නේ නැහැ කියලා වදාරනවා. මහණෙනි මේ ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම මහා අර්ථයක් පිණිසම හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට පින්වත්නි මෙච්චර මහා යහපතක් වෙන යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න හේතුවක් තියෙනවා. ඔබ දන්නවද යෝනිසෝ මනසිකාරයට ආහාරය යෝනිසෝ මනසිකාරයට හේතුව මොකක්ද කියලා? ඒ තමයි බුදුරජාණන් වහන්සේ අවිජ්ජා කියන සූත්‍රයේදී දේශනා කරනවා යම් කෙනෙක් අසත්පුරුෂයන් නැසුරු කරනකොට ඇහෙන්නේ අසත් ධර්මයේ කියන. අසත් ධර්මයේ ඇතිවීම තුළ එයාට ශ්‍රද්ධාව නැතිව අශ්‍රද්ධාව තමයි හටගන්නේ. ශ්‍රද්ධාව නැති වෙච්ච ගමන් එයාට හටගන්නේ අයෝනිසෝ මනසිකාරය. එතකොට ඒ අයෝනිසෝ මනසිකාරයත් එක්ක එයාට අසති අසම්පජඤ්ඤය වෙනවා. අසති අසම්පජඤ්ඤයත් එක්ක ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඊළඟට ත්‍රිවිධ දුස්චරිතයේ යෙදෙනවා නොයෙක් නීවරණයන් පහළ වෙනවා. එතකොට යම් කෙනෙක් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම් සත්පුරුෂයන් ඇසුරු කරනවා නම් එයාට નિરાයාසයෙන්ම සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න එයා තුල ශ්‍රද්ධාව වැඩෙනවා. ඔන්න ශ්‍රද්ධාව වැඩෙන්න යෝනිසෝ මනසිකාරය උපදිනවා. එහෙනම් යෝනිසෝ මනසිකාරයට ආහාරය තමයි යෝනිසෝ මනසිකාරයට ප්‍රත්‍යය තමයි ශ්‍රද්ධාව. එතකොට බලන්න මේ මහමෙවුනා භාවනා අසපෙන් මේ සිදු කරන ධර්ම දේශනාවලදී ආරම්භයේ සිට අපගේ ගුරු දේවයන් වහන්සේ ඒ වගේම අපගේ ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් කියනවා බුද්ධ දේශනාවට අනුව ශ්‍රද්ධාවයි මේකට ප්‍රධාන වෙන්නේ. දැන් සමහර අය ඒකට ගරහනව නේද? ශ්‍රද්ධාව නෙවෙයි ඕනේ ප්‍රඥාව කියන. ප්‍රඥාවත් අවශ්‍ය වෙනවා.
හැබැයි ශ්‍රද්ධාවත් ප්‍රධාන වෙනවා. එතකොට ශ්‍රද්ධාව ඇතිවීම තුළ තමයි යෝනිසෝ මනසිකාරය උපදින්නේ. යෝනිසෝ මනසිකාරය ඉපදීමත් එක්ක සති සම්පජඤ්ඤේ හටගන්නවා. එතකොට සති සම්පජඤ්ඤයේ තුලින් තමයි ඉන්ද්‍රිය සංවරය හටගන්නේ. දැන් අපි පසුගිය වැඩසටහනේදී කතා කළා ඉන්ද්‍රිය සංවරයේ තියෙන වටිනාකම. එතකොට ඉන්ද්‍රිය සංවරයට කෙනෙක් කැමති නම් එයා ඊළඟට දියුණු කරන්න ඕන එක තමයි සති සම්පජාඤ්ඤය. හොඳට සිහිනුවණින් යුතුව ජීවිතය ගත කරන්න පුරුදු වෙන්න ඕන. හැබැයි සිහිනුවණ පවත්වන්න ආස කෙනා එතනින් නතර වෙන්න බෑ. ඒකට ආහාරය වෙන යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්. එහෙනම් යෝනිසෝ මනසිකාරයට ආහාර වෙනවා ශ්‍රද්ධාව. ඒ වගේම යෝනිසෝ මනසිකාරය හේතු වෙනවා යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජඤ්ඤේ හටගන්න. ඒ විදිහට තමයි මේ නිවන් මඟ වැඩිලා යන්නේ. බලන්න බුදුරජාණන්සේ කොච්චර පැහැදිලිව කොච්චර निराවුල්ව එකින් එක මේ කරුණ පැහැදිලි කරලා දීලා තියෙනවද කියලා. ඒ නිසා මේක අద్භූත දෙයක් නෙවෙයි, අවිශේෂ දෙයක් නෙවෙයි. නුවණැති කෙනාට හොඳට කරුණු ගලපලා බලලා මේ ස්වාක්කාත ධර්ම විනය ගැන පහදා ගන්න පුළුවන්. කලාතුරකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ ප්‍රකට කරන නිවන් මඟ ඒකාන්ත සත්‍යයක්. මේ නිවන් මඟ යම් කෙනෙක් පුරුදු කරනවා නම් ඒකාන්තයෙන් එයා දුකින් නිදහස් වීම කරා පැමිණෙනවා කියලා හිත පහදවා ගන්න පුළුවන්. එතකොට ඒ නිසා එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ අපේ ජීවිතේට අත්‍යවශ්‍ය ප්‍රධාන අංගයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ කුසල් දහම් වැඩෙන උල්පතක් වගේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට ජීවිතේට ඕන අනතුරු කරදර විපත් අකුසල් ආදී එනකොට ඒ සියලු බාධක මැඩගෙන කුසලයේ සිටින්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට. බලන්න බුදුරජාණන් වදාරනවා මේ දේශනාව යෝනිසෝ සූත්‍රයේ මහණෙනි හිරු මණ්ඩල නැගෙන විට මුල්ම සලකුණ මෙයයි. මුල්ම නිමිත්ත මෙයයි. එනම් අරුණෝදය ඇතිවීමයි. මහණෙනි එසේම භික්ෂුවකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හට ගැනීම පිණිස මුල්ම සලකුණ මෙයයි. මුල්ම නිමිත්ත මෙයයි. එනම් නුවණ යොදා මෙනෙහි කිරීම නම් වූ සම්පත්තිය ඇති බවයි. එතකොට එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය කරන කෙනා තුල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ නිවන් මඟ වැඩෙන්න පටන් ගන්න. බුදුරජාණන් වදාළනවා මහණෙනි නුවණ යොදා මෙනෙහි කරමින් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුලව ප්‍රගුණ කරන්නේ යන්න කැමැති විය යුත්තේ. එතකොට යෝනිසෝ මනසිකාරය ඇති කෙනා කැමැති වෙන්න ඕන කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගේ පුරුදු කරන්න. මහණෙනි නුවණ යොදා මෙනෙහි කරමින් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්නේ කෙසේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුලව ප්‍රගුණ කරන්නේ කෙසේද? ඒ කොහොමද? මහණෙනි මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව වැඩ කටයුතු අඩු කරගෙන පංච නීවරණයන්ගෙන් නිදහස් වූ සිතින් යුතුව විරාගී සිතින් යුතුව ඒ වගේම අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව නිවනට නැඹුරු සිතින් යුතුව සම්මා දිට්ඨිය වඩනවා. ඒ විදිහටම සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංග වඩන්න පටන් ගන්නවා. කවුද? යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සිටින භික්ෂුව. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදිහට නුවණ යොදා මෙනෙහි කරමින් සිටින භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ කියන කාරණේ සිද්ධ වෙන එකක් කියනවා. එතකොට පේනවද මේ නුවණින් විමසීම කියන එක කොච්චර වටිනවද කියලා. එතකොට අපි මතක තියාගන්න ඕන පින්වත්නි අපි මේ බාහිර පොතපත කියවුවා කියලා, බාහිර දැනුම ගත්තා කියලා, මේ ලෝකේ නොයේක් ශිල්පයන්, නොයේක් විෂයන් ඉගෙන ගත්තා කියලා යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුභාසිත දහම් පද ඇසීමෙන්මයි යෝනිසෝ මනසිකාරය හටගන්නේ. ඒ නිසා පින්වත්නි ධර්මයේ බොහෝ කොට ශ්‍රවණය කරන සත්පුරුෂයන් ඇසුරු කරන කෙනා තුලමයි යෝනිසෝ මනසිකාරය හටගන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය තුලින් තමයි සියලු කුසල් දහම් වැඩෙන්න පටන් ගන්න. දැන් අපි දන්න මේ නිවන් මාර්ගට උපකාර කරන අංග 4ක් තියෙනවා.
බාහිර අංග 4ක් තියෙනවා, අභ්‍යන්තර අංග 2ක් තියෙනවා. බාහිර අංග තමයි කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණිය. ඒ බාහිර අංග දෙක තිබුණත් ඒ අංග දෙක අභ්‍යන්තරයට බද්ධ වෙන්නේ අභ්‍යන්තර අංග දෙකෙන්. ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත්. ඒ නිසා අභ්‍යන්තර අංගයක් විදිහට මේ යෝනිසෝ මනසිකාරය තරම් වටිනා වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ. ඒ නිසා තමයි මේ නිවන් මඟ ගමන් කරන්න කැමති භික්ෂුවක්, නිවන් මඟ ගමන් කරන්න කැමති ශ්‍රාවකෙක්, මගඵල ලබන්න ආස කරන කෙනෙක් ජීවිතය ඇති කරගන්න ඕන වටිනා ගුණයක් තමයි යෝනිසෝ මනසිකාරය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ඇති වෙන පිළිවෙල වදාරලා තියෙනවා. ඒ තමයි සසරේ යම් කෙනෙකුට ප්‍රඥාව ගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ චූල කම්ම විභංග සූත්‍රය වගේ දේශනා කරලා තියෙන්නේ. කාලෙන් කාලට ගිහිලා ශ්‍රමණක් බ්‍රාහ්මණයන් මුණ ගැහිලා ස්වාමිනී කුසලයේ කුමක්ද? අකුසලයේ කුමක්ද? ඊළඟට පුරුදු කළ යුත්තේ මොකද්ද? පුරුදු නොකළ යුත්තේ මොකද්ද? ඇසුරු කළ යුත්තේ කවුද? ඇසුරු නොකළ යුත්තේ කවුද? කුමක් කළාමද බොහෝ කල යහපත පිණිස පවතින්නේ? කුමක් කළාමද බොහෝ කල අයහපත පිණිස පවතින්නේ කියලා යම් කෙනෙක් කුසල් අකුසල් ගැන මේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් මුණ ගැහිලා විමසනවාද ආන් එයාට සසරේ ප්‍රඥාව ලැබෙනවා කියන්නේ. ඒක තමයි සංසාර ගමනේදී ප්‍රඥාව වැඩෙන පිළිවෙල. හැබැයි මේ ජීවිතයේ ප්‍රඥාව වැඩෙන පිළිවෙලත් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. එක අවස්ථාවක ආලෝක යක්ෂයා අහනවා කතං සුලබතේ පඤ්ඤං ස්වාමීනි මේ ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ගාථාවකින් පිළිතුරු දෙනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ අප්පමත්තෝ විචක්කනෝ. මේ රහතුන් වදාළ නිවනට පමුණුවන මේ ධර්මයේ අහලා මනාකොට අහලා අප්‍රමාදීව නුවණින් විමසනවද ආන් ඒ කිනාට ප්‍රඥාව ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එහෙනම් ප්‍රඥාව නැමැති මේ අනුත්තර වූ ආලෝකය, ප්‍රඥාව නැමැති මාණික්‍ය ලබා ගන්න කැමති කෙනා ඊට කලින් කරගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරය තමන්ගේ වාසස්ථානයේ විදිහට තියා ගන්න ඕන. දැන් මෙතන නාගසේන මහරහතන් වහන්සේ භික්ෂුවටයි මේ වාසස්ථාන විදිහට යෝනිසෝ මනසිකාරය තියාගන්න කියන්නේ. හැබැයි ඒක ගිහි අයටත් අදාළ එකක්. ගිහි පින්වතුන් වුණත් අයෝනිසෝ මනසිකාරයක ඉන්නවද එතන අකුසල් දහම් වැඩෙනවා. තමන් රැකී ආරක්ෂා කරනකොට, gedara dore වැඩ කටයුතු කරනකොට මේ හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරය තුල ඉන්නවනම් එයාගේ ජීවිතය ආරක්ෂා සහිතයි. අපේ ජීවිතේ වැරදුනා නම් යම් මොහතක ඒ වැරදුනේ අයෝනිසෝ මනසිකාරය නිසාමයි. අපේ තුල යම් අකුසලයක් හටගත්තා නම් හටගත්තේම ඒ අයෝනිසෝ මනසිකාරය නිසාමයි. දැන් අපි ගත්තොත් එහෙම පංච නීවරණ ධර්මයන් හටගන්න කාරණා දෙකක් බලපාන. ඒ පංච නීවරණම හටගන්න කාරණා දෙකෙන් එකක් තමයි අයෝනිසෝ මනසිකාරය. දැන් උදාහරණයක් විදිහට කාමච්ඡන්දේ හටගන්නේ සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය නිසා. තරහ හටගන්නේ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟට හිතේ විසිරීමත් එහෙමත් අයෝනිසෝ මනසිකාරයත් එක්ක එකතු වෙලා තමයි මේ නීවරණ ධර්මයන් හටගන්නේ. හැබැයි යෝනිසෝ මනසිකාරය යම් කෙනෙක් පුරුදු කරගන්නවද එයාට සම්පූර්ණ කුසල් දහම් වැඩෙන්න පටන් ගන්නවා. බොජ්ජංග ධර්මයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල මේ සියලු මාර්ගාංග වැඩෙන්න පටන් ගන්නවා. දැන් ඉර්ධිපාදවලක් තියෙනවනේ පින්වත්නි විමර්ශා ඉර්ධිපාදේ කියලා. ඒ කියන්නේ අරහත්ත්වයට ලබා ගැනීමට කැමැත්තෙන් යම් කෙනෙක් නුවණින් විමසනවාද ආන් ඒකට කියනවා විමර්ශා ඉර්ධිපාදේ කියලා. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඉර්ධිපාද වැඩිවීමට ඍජු උපකාර කරන එකක්. ඒ නිසා භික්ෂුව එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධයේ කැමැති ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය පුරුදු කරගන්න ඕනේ. බලන්න මේ දේශනාවේ නම පඨම සේක සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාරනවා මහණෙනි තවමත් උතුම් අරහත්ත්වයට පත්වෙච්ච නැති ඒ අනුත්තර වූ අමා මහ නිවන අපේක්ෂාවෙන් සිටින නිවන් මගේ හික්මෙන සේක භික්ෂුවක් ඉන්නවා. මහණෙනි ඔහුගේ නිවන් මඟ සම්පූර්ණ කර ගැනීමට උවමනා කරන තමා තුළ පිහිටා තිබෙන ගුණයක් වශයෙන්
මේ යෝනිසෝ මනසිකාරයේ තරම් බොහෝසේ උපකාර වන වෙනත් එකම දෙයක්වත් මා දකින්නේ නැහැ. මහණෙනි, ධර්මයෙන් පෙන්වා දී ඇති පරිදි නුවණින් සිහි කරන භික්ෂුව අකුසල් නැති කරලා දානවා. කුසල් දහම් දියුණු කරනවා. බුදුරජාණන් ඊට පස්සේ ගාථා වශයෙන් නැවතත් මේ කාරණේ වදාළනවා. නිවන් මගේ හික්මන සේක භික්ෂුවට ඒ උතුම් අරහත්ත්වයට පත්වීම පිණිස බොහෝසේ උපකාර වෙන යම් දෙයක් තියෙනවා නම් මේ යෝනිසෝ මනසිකාරය තරම් වෙන උපකාර වන තවත් දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ධර්මයේ පෙන්වා දී ඇති පරිද්දෙන් නුවණින් සලකමින් වීරිය වඩන භික්ෂුව සියලු දුක් නැති කරපු කෙනෙක් බවට පත් වෙනවා කියලා වදාරනවා. එහෙනම් සේක භික්ෂුව එහෙම නැත්නම් නිවන් මඟ පුරුදු කරන භික්ෂුවටත් බොහෝ උපකාර වෙනවා. ඒ නිවන් මඟ සම්පූර්ණ කර ගැනීම පිණිස නුවණින් විමසීම. එතකොට දේශනා සිය ගණනක දහස් ගණනක බුදුරජාණන් වහන්සේ මේ කාරණේ තහවුරු කරලා දේශනා කරපු බුද්ධ දේශන අපට මුණ ගැහෙනවා. ඒ වගේ හරි ලස්සන දේශනාවක් තියෙන පින්වත්නි, මේ දේශනාවේ නම පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල රජගහ නුවර වේළුවනාරාමේ වැඩ වාසය කරද්දී දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. ආදරයෙන් වන්දනා කළා. එකක් පසක හිටගත්තා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වදාරනවා, සාරිපුත්ත, ඔබ ඉඳුරන් හරීම පැහැපත්, පිරිසිදුයි, සමේ වර්ණයත් බබලනවා. සාරිපුත්ත, ඔබ මේ කාලේ බහුලව වාසය කළේ කවර භාවනාවකින්ද? බලන්න, රහතන් වහන්සේලා වුණත් ධ්‍යාන වඩනකොට බබලනවා. මේ ජීවිතේම සැපසේ වාසය කරන උන්වහන්සේලා. එතකොට සාරිපුත්ත වහන්සේ වදාරනවා, ස්වාමිනී, මම මේ කාලේ ශුන්‍යතා භාවනාවෙන් තමයි බහුලව වාසය කරන්නේ. බුදුරජාණන් වදාරනවා, සාදු සාදු සාරිපුත්ත, එහෙනම් ඔබ මේ කාලේ මහා පුරුෂ විහරණයකින් බහුලව වාසය කරන්නේ. යම් ශුන්‍යතා සමාපත්තියක් ඇද්ද? ඕක මහා පුරුෂ විහරණයක්. ඒ නිසා සාරිපුත්ත, භික්ෂුව ඉඳින් ශුන්‍යතා සමාපatti විහරණයකින් මේ කාලේ බහුලව වාසය කරනවා කියා කැමති වෙනවා නම් සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් නුවණින් මෙනෙහි කළ යුත්තේ මෙහිමයි. එතකොට මේ ශුන්‍යතා සමාපත්තියක් වැනි මහා පුරුෂ විහරණයකින් යම් භික්ෂුවක් වාසය කරන්න ඕන නම් ඒ භික්ෂුව එදිනෙදා ජීවිතේ මෙන්න මේ විදිහට නුවණින් විමසන්න ඕන කියනවා. ඒ තමයි, යම් මාර්ගයකින් ගමට පිණ්ඩපාතේ වැඩියාද, යම් ප්‍රදේශයක පිඩු පිනිස හැසිරුණාද, යම් මාර්ගයකින් පිණ්ඩපාතය කරගෙන ආපසු පැමිණියාද, ඒ කාලය තුල ඇසෙන් දැකපු රූපයක් පිළිබඳව මා තුල කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ ඇති වුණාවද්ද කියලා නුවණින් විමසන්න ඕන. එතකොට මෙන්න භික්ෂුව දැන් කල්පනා කරන්න ඕන, මම පිණ්ඩපාතේ යනකොට, පිණ්ඩපාතේ ගිහිලා ආපහු එනකොට මේ ගමනේදී මේ ඇසින් දකින රූපයන් නිසා රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ කැමැත්තක් හෝ හිතේ ගැටීමක් හරි හටගත්තාද කියලා නුවණින් විමසන්න ඕනේ. ඉතින් යම් විදිහකට ඒ භික්ෂුව ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා බලද්දි, නුවණින් විමසලා බලද්දි අර විදිහට ඒ භික්ෂුව දැනගත්තොත් එහෙම මා තුල ඇසින් දැකපු රූපයක් නිසා රාගයක්, එහෙම නැත්නම් ද්වේෂයක්, එහෙම නැත්නම් කැමැත්තක්, මෝහයක්, සිතේ ගැටීමක් ඇති වෙලා තියෙනවා කියලා බුදුරජාණන්සේ වදාන්න, සාරිපුත්ත, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස වීරිය කරන්න කියලා වදාරනවා. එතකොට බලන්න, එහෙනම් හොඳට නුවණින් විමසලා බලන්න ඕනේ. තමන්ගේ දැන් භික්ෂුවක් නම් උදෑසන කාලේ පිණ්ඩපාත යනවා. ඒ පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා නුවණින් විමසලා බලන්න කියනවා, මම මේ ගමට යනකොට, ගමේ ඉන්නකොට, ආපහු හැරිලා එනකොට දැකපු රූපයක් නිසා පාපී අකුසල ධර්මයක් හටගත්තද කියලා බලන්න ඕනේ. එහෙම හටගන්න තියෙනවා නම් අප්‍රමාදීව වීරිය කරලා ඒ අකුසලයේ ප්‍රහාණය කරන්න ඕන. යම් විදිහකට ඒ විදිහට නුවණින් විමසද්දී රාගයක් හෝ ද්වේෂයක් හෝ පටිඝයක් හෝ එහෙම නැත්නම් මෝහයක් හෝ කැමැත්තක් හරි එවැනි පාපී අකුසලයක් හටගෙන නැත්තම් ඒ භික්ෂුව විසින් ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුක්තව රැය දේවල් දෙකේ කුසල් ධර්මයන් තුළ හික්මමින් වාසය කරන්න ඕනේ. ඔන්න එතකොට මේ භික්ෂුවට මේ පිණ්ඩපාත චාරිකාව නිසා තමන්ගේ අභ්‍යන්තරයට අනතුරක් වෙලා නැහැ. එතකොට අනතුරක් වෙලාද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරය. ඒ වගේම බුදුරජාණන් වදානවා, ඒ වගේම පින්වත් සාරිපුත්ත නැවත අනෙකක් කියමි.
ඒ තමයි භික්ෂුව මේ විදිහට නුවණින් විමසලා බලන්න ඕනේ. මං යම් මාර්ගයකින් ගමට පිණ්ඩපාතේ වැඩියාද? ඒ ප්‍රදේශයේ පිඩු පිනිස හැසිරුණාද? යම් මාර්ගයකින් පිණ්ඩපාතේ කරගෙන ආපසු පැමිණියාද? ඒ කාලය තුල කනින් ඇසූ ශබ්දයක් නිසා, නාසයට දැනුණ ගඳ සුවඳක් නිසා, දිවට දැනුණ රසයක් නිසා, කයට දැනුණ පහසක් නිසා, මනසට සිතුන අරමුණක් නිසා මා තුල කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ ඇති වුණාවද්ද කියලා නුවණින් විමසලා බලන්න ඕනේ. එතකොට අපිට පේනවා නේද මේ යෝනිසෝ මනසිකාරයේ නැත්තම් එයාට මේ ශාසනයේ සියලු අයහපත වෙන්න පුළුවන්. ඇයි අනතුරත් යහපතත් අඳුරගන්න බෑ එයාට. යෝනිසෝ මනසිකාරයෙන් හොඳට මේ මග එලිපෙහෙලි කරලා දෙන්නේ. එතකොට ඒ විදිහට ඒ භික්ෂුව හොඳට පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතේ හැසිරීලා ආපහු වැඩලා ඇවිල්ලා නුවණින් විමසලා බලන මේ ගමනේදී මගේ පාපී අකුසලයක් හටගත්ත කියලා. එතකොට මේ භික්ෂුව දකිනවා මේ ගමන තුලදී මට කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ ඇති වෙලා තියෙනවා කියලා දැනගන්න. එතකොට ඒ භික්ෂුව මේ මොකද කරන්නේ? ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස වීරිය කරනවා. එතකොට යෝනිසෝ මනසිකාරය වෙලා නැත්තම් මොකද වෙන්නේ? අර ගමට පිඩු පිනිස හැසිරලා ආපු ගමනේ නොයෙක් සතුරන් අභ්‍යන්තරේ පදිංචි වෙලා. රාගයක් වෙන්න පුළුවන්, ද්වේෂයක් වෙන්න පුළුවන්, මුලාවක් වෙන්න පුළුවන්, පටිගයක් වෙන්න පුළුවන්, කැමැත්තක් වෙන්න පුළුවන්. එතකොට කාලයක් යනකොට මේ හතුරන් බලවත් වෙනවා. ඊට අවශ්‍ය පිළියම් යොදන්න විදිහක් නැහැ. ඊට පස්සේ ඒ භික්ෂුවගේ පැවිදි ජීවිතය ඊටා දුක් සහිත වෙනවා. ඒ භික්ෂුවට මාර්ගඵල ආදී ඉහළ නිවන් මඟ පුරුදු කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. එතකොට ඒ භික්ෂුව රැකගන්නේම යෝනිසෝ මනසිකාරයෙන්. බුදුරජාණන්සේ වදාන්නවා සාරිපුත්ත ඒ වගේම ඒ භික්ෂුව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරද්දී මේ විදිහට දැනගන්නවා මං යම් මාර්ගයකින් පිණ්ඩපාතේ වැඩියාද යම් ප්‍රදේශයක පිළිපිනිස හැසිරුණාද යම් මාර්ගයකින් පිණ්ඩපාතේ කරගෙන ආපසු පැමිණියාද ඒ තුල මගේ කනින් ඇසුණු ශබ්දයක් නිසා හෝ නාසයට දැනුණු ගඳ සුවඳක් නිසා හෝ දිවට දැනුණු රසයක් නිසා හෝ කයට දැනුණු පහසක් නිසා හෝ මනසට දැනුණු අරමුණක් නිසා කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ ඇති වෙලා නැහැ කියලා එයා දැනගන්න. එතකොට තමන් අවංකවම නුවණින් විමසලා බලන්න ඕනේ. එතකොට සාරිපුත්ත ඒ භික්ෂුව විසින් ප්‍රීති ප්‍රමුදිත භවෙන් යුක්තව රැව දවල් දෙකේ කුසල ධර්මයන් තුල හික්මමින් වාසය කරන්න ඕනේ. එතකොට පින්වත්නි බලන්න මේ විදිහට යම් කෙනෙක්ගේ මේ එදිනෙදා කටයුතු වලදී කෙලෙස් උපද්දවා ගන්නේ නැතුව කුසල්සිත ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒ පැවිදි වූ භික්ෂුවගේ පැවිදි ජීවිතේ හරි රසවත්, හරි මිහිරි, බොහෝ දෙනාට උපකාර සහිතයි. එහෙම නැතුව මේ අහන දකින මේ හැම දේ තුලම කෙලෙස් සහිත නිමිති අනුනිමිති අරගෙන අභ්‍යන්තරයේ අරුබුදයක් නම් හටගන්නේ මේ ජීවිතේම කායික පීඩා, මානසික පීඩා ඇතුව තමයි ඒ පැවිදි ජීවිතය ගත කරන්න වෙන්නේ. ඒ වගේම තමයි ගිහි පින්වතුන් වුණත් එදිනෙදා කටයුතු කරද්දී කෙලෙස් සහිත අරමුණු එද්දී නුවණින් විමසා ඒ අකුසලයන් බැහැර කරන්න පුරුදු කරලා නැත්තම් ඒ අකුසලයන් ආදරයෙන් වැළඳ ගන්නවනම් ඒ අකුසල් තුල ජීවත් වෙනවනම් ඒක සමහරලාට අමනාපයක් වෙන්න පුළුවන් නේ. සමහරට අල්ලපු ගෙදර කෙනා එක්ක, තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්න කෙනෙක් එක්ක, සමහරට තමන්ගේම නිවසේ කෙනෙක් එක්ක මේ නොයෙක් පාපී අකුසල් සමහරට කැමැත්තක් වෙන්න පුළුවන්, රාගයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ද්වේෂයක් වෙන්න පුළුවන්, පටිගයක් වෙන්න පුළුවන්. මේ මොන ආකාරයේ හෝ පාපී අකුසලයක් හට ගන්නකොට ඒක බැහැර කරන්න ඕනේ. නුවණින් විමසා බැහැර කරන්න ඕනේ. මොකද ප්‍රඥාවන්ත කෙනාට ඒක පුළුවන් වෙන්නේ. ප්‍රඥාවන්ත කෙනා තමයි නුවණින් විමසා පාපී අකුසලයන් බැහැර කරන්නේ. ඒ කෙනාගේ ජීවිතේ හරියම සැපවත්. එතකොට බුදුරජාණන්සේ වදාරනවා මේ විදිහට මේ භික්ෂුව ඇසකන නාසය දිව ශරීරයේ මනස ඔස්සේ පාපී අකුසල් දහම් ලැබිලා තියෙනවද නැද්ද කියලා හොඳට නුවණින් විමසලා හරියට පිරිසුදු වස්ත්‍රයක් කිලිටි තියෙනවා නම් ඒවා සෝදලා පිරිසුදු කරලා ඉවත් කරනවා වගේ
හිත පිරිසුදු කරන්න කියනවා. ඊට පස්සේ තවදුරටත් මේ භික්ෂුව ඔන්න නිවන් මඟ පුරුදු කරනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත නැවත අනිකක් කියමි. භික්ෂුව විසින් මේ විදිහට නුවණින් විමසන්න ඕන. ඔන්න තවදුරටත් නුවණින් විමසනවා. පංචකාම ගුණයන් මා තුළ ප්‍රහාණය වෙලාද තියෙන්නේ කියලා නුවණින් විමසන්න ඕන. පංචකාම ගුණයන් කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන්නේ පංචකාම ගුණයන්ට. එතකොට මේ පංචකාම ගුණ තමන්ගේ සිතේ සැරිසරනවද? ඇහෙන් දැකපු රූප, කනින් අහපු ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, ඊළඟට දිවට දැනෙච්ච රස, කයට දැනෙච්ච පහස අභ්‍යන්තරයේ සැරිසරනවා නම් ඒ භික්ෂුවට කුසල් දහම් වඩන්න බෑ. ඒක කුසල් දහම් වඩන්න බාධාවක්. අකුසල් දුරු කරලා කුසල් වඩන්න වීරිය ගන්න ඒක බාධාවක්. ඒක විනිබන්ධනයක්. එතකොට මේ ඒක නුවණින් විමසලා බලන්න කියනවා. එතකොට දැන් අර සාමාන්‍යයි නිවන් මඟ කියන්නේ නිකන් ඔහේ නිකන් ඉබේ මේක වැඩිලා යයි කියලා හිතනවා. එහෙම නෙවෙයි. මේක දැනගෙන හොඳට නුවණින් විමසලා අවබෝධයෙන් සිදුවෙන දෙයක් තමයි නිවන් මඟ දිනු වෙනවා කියන එක. එතකොට මේ භික්ෂුව හොඳට අභ්‍යන්තරයේ විමසලා බලන්න කියනවා පංචකාම ගුණයන් මගේ හිතේ අභ්‍යන්තරයේ සැරිසරනවද කියලා. එතකොට බුදුරජාණන් වදාන සාරිපුත්ත නුවණින් ඒ විදිහට මේ භික්ෂුව ප්‍රත්‍යවේක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා. මා තුල පංචකාම ගුණ ප්‍රහීන වෙලා නැහැ කියලා දැනගන්නවා. එතකොට සාරිපුත්තේ භික්ෂුව විසින් පංචකාම ගුණයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස වීරිය කළ යුතුයි. ඉන්දින් සාරිපුත්ත භික්ෂුව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරද්දී මෙහෙම දැනගන්නවා නම් මා තුල පංචකාම ගුණ ප්‍රහාණය වෙලා තියෙන්නේ කියලා. එතකොට සාරිපුත්ත ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත භවෙන් යුක්තව රෑ දවල් දෙකේ කුසල් ධර්මයන් තුල හික්මමින් වාසය කරන්න ඕනේ. එතකොට යම් භික්ෂුවක් තමන්ගේ අභ්‍යන්තරයේ විමසා බලද්දී කුසල් දහම් නම් පෙනෙන්නේ අකුසල් දහම් දුර වෙලා ගිහිලා කියලා පේනවනම් ඒ භික්ෂුවගේ පැවිදි ජීවිතය හරි සැපවත්. එතකොට පංචකාම ගුණයන්, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තුලින් ගත්ත නිමිති අනුනිමිති ඒ භික්ෂුවගේ සිත අභ්‍යන්තරයේ කලබන් නැත්තම්, හිතේ තැම්පත් වෙලා නැත්තම් ඒ භික්ෂුව ඉතා සතුටින් ඉන්න ඕනේ. ඇයි? ඒ භික්ෂුවට පහසෙන් බණ භාවනාවට වාඩි වුණාට පස්සේ කරදර කරන, බාධා කරන සතුරන් නැහැ. දැන් නිමිති අනුනිමිති තියෙනකොට මොකද කරන්නේ? භාවනාවට වාඩි වෙච්ච ගමන් මේක මතක් වෙනවා. රූප මතක් වෙනවා, ශබ්ද මතක් වෙනවා, ගන්ධ සුවඳ මතක් වෙනවා, රස මතක් වෙනවා, පහස මතක් වෙනවා. පැය ගණන් මේවා සිහි කර කර ඉන්නවා. එතකොට ඒ භික්ෂුවට තවදුරටත් සිත දියුණු කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ නිසා මේ නිවන් මඟ වඩන භික්ෂුව, පිළිවෙතේ දෙන භික්ෂුව නුවණින් විමසා බලන්න ඕනේ. පංචකාම ගුණයන් මගේ හිතේ තැම්පත් වෙලා තියෙනවද? ඒවා කෙරෙහි මගේ කැමැත්තක් තියෙනවද කියලා විමසලා බලන්න. එහෙම විමසලා බලද්දී එවැනි පංචකාම ගුණයන් තියෙනවනේ ඉක්මනට ඒවා වීරිය කරලා බැහැර කරන්න ඕනේ. එහෙම දකින්නේ නැත්නම් ඒ භික්ෂුව ඊටාම ප්‍රීතියෙන් සතුටින් යුතුව නිවන් මඟ කුසල් දහම් වඩමින් නිවන් මඟ පුරුදු කරන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත නැවත අනිකක් කියමින් භික්ෂුව විසින් මේ විදිහටත් නුවණින් විමසන්න ඕනේ. පංච නීවරණ මා තුළ ප්‍රහාණය වෙලාද කියලා බලන්න කියනවා. ඉදින් සාරිපුත්ත නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරද්දී භික්ෂුව මෙහෙම දැනගන්නවා. මා තුළ පංච නීවරණ ප්‍රහාණය වෙලා නැහැ කියලා දැනගන්නවා. එතකොට වීරිය කරලා ඒ භික්ෂුව ඒ පංච නීවරණ ධර්මයන් දුරු කරන්න මහන්සි ගන්න ඕනේ. යම් විදිහකින් ඒ විදිහට නුවණින් විමසද්දී කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන් අභ්‍යන්තරේ නැත්තම් ඒ භික්ෂුව රෑ දවල් දෙකේම ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුක්තව කුසල් ධර්මයන් වඩමින් ඉතා සතුටින් වාසය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වදාරනවා. ඒ වගේම බුදුරජාණන් වදාන සාරිපුත්ත තවත් කාරණයක් කියනවා. ඒ තමයි භික්ෂුව මේ විදිහට නුවණින් විමසන්න ඕනේ. පංච උපාදානස්කන්ධයන් මා විසින් පිරිසිඳ අවබෝධ කරලාද තියෙන්නේ කියලා නුවණින් විමසලා බලන්න ඕනේ. පින්න සාරිපුත්ත නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරද්දී ඒ භික්ෂුව මෙහිම දැනගන්නවා. මා විසින් පංච උපාදානස්කන්ධය පිරිසිඳ අවබෝධ කරලා නැහැ කියලා දැනගන්නවා. එතකොට ඒ භික්ෂුව පංච උපාදානස්කන්ධය පිරිසිඳ අවබෝධ කර ගැනීම පිණිස වීරිය කරනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කළ යුතු දුකට අයිති දෙයක්.
ඒක පිරිසිඳ දකින්න ඕනේ. පිරිසිඳ දැකලා නැහැ කියලා දැනගත්තොත් වීරිය කරන්න කියනවා. ඒ පංච උපාදානස්කන්ධ ධර්මයන් පිරිසිඳ දකින්න. යම් වෙලාවක ඒ පංච උපාදානස්කන්ධයන් මම පිරිසිඳ දැකලා තියෙන්නේ කියලා දැනගත්තොත් එහෙම ඒ භික්ෂුව රෑ දවල් දෙකේම කුසල් දහම්මේ අප්‍රමාදීව හික්මෙමින් සතුටින් ප්‍රීතියෙන් ප්‍රමුදිත භවෙන් වාසය කරන්න ඕනේ කියලා බුදුරජාණන්සේ වදාරනවා. ඊළඟට බුදුරජාණන්සේ වදාරන සාරිපුත්ත නැවත අනෙකක් කියමි. ඒ තමයි භික්ෂුව මෙන්න මේ විදිහටත් නුවණින් විමසන්න ඕනේ. මා විසින් සතර සතිපට්ඨාන ධර්මයන් වඩලාද තියෙන්නේ කියලා බලන්න ඕනේ. එතකොට යම් විදිහකින් ඒ භික්ෂුව දැනගත්තොත් එහෙම මා විසින් සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා නැහැ කියලා. එතකොට ඒ භික්ෂුව වීරිය කරන්න කියනවා ඒ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම පිණිස. යම් වෙලාවක දැනගත්තොත් එහෙම මා තුල සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිලා තියෙන්නේ කියලා ඒ භික්ෂුව ප්‍රීති ප්‍රමුදිත භවෙන් යුක්තව තවදුරටත් කුසල් දහම් වඩමින් අප්‍රමාදීව නිවන් මාගේ හික්මෙන්න ඕන කියනවා. ඒ වගේම බුදුරජාණන් වදාළන සාරිපුත්ත නැවත අනිකක් කියමි. ඒ තමයි භික්ෂුව මේ විදිහට නුවණින් විමසන්න ඕන මා විසින් සතර සම්‍යක් ප්‍රදාන වීරිය වඩලද තියෙන්නේ කියලා බලන්න ඕන කියලා. එතකොට යම් විදිහකින් ඒ භික්ෂුව දැකගත්තොත් එහෙනම් මා තුළ හොඳට සතර සම්‍යක් ප්‍රදාන වීරිය පිහිටලා තියෙන්නේ කියලා ඒ භික්ෂුව ඊටාම සතුටින් ප්‍රීතියෙන් යුතුව නිවන් මාගේ හික්මෙමින් ඉන්න ඕනේ. යම් වෙලාවක මේ භික්ෂුව දැනගත්තොත් එහෙම සතර සම්‍යක් ප්‍රදාන වීරිය මා තුළ පිහිටලා නැහැ. අකුසල් මා තුළ උපදිනවා. කුසල් දහම් වැඩෙන්නේ නැහැ කියලා ඒ භික්ෂුව අප්‍රමාදීව වීරිය කරලා ඒ සතර සම්‍යක් ප්‍රදාන වීරිය Taman තුළ ඇති කරගන්න මහන්සි ගන්න කියලා බුදුරජාණන්සේ වදාරනවා. ඊළඟට බුදුරජාණන්සේ වදාරන පින්න සාරිපුත්ත නැවත අනෙකක් කියමි. ඒ තමයි භික්ෂුව නුවණින් විමසා බලන්න ඕනේ. සතර 이르දිපාද මා තුළ වැඩිලාද තියෙන්නේ කියලා බලන්න කියනවා. යම් විදියකින් සතර 이르දිපාද වැඩිලා නැහැ කියලා දැනගත්තොත් එහෙම ඒ භික්ෂුව සතර 이르දිපාද වැඩිම පිණිස අප්‍රමාදීව වීරිය කරන්න ඕන කියනවා. එතකොට යම් විදියකින් සතර 이르දිපාද ධර්මයන් වැඩිලා තියෙන කියලා දැනගත්තොත් ඒ භික්ෂුව ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුක්තව රැදවල් දෙකේම කුසල ධර්මයන් තුල හික්මෙමින් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ වගේම බුදුරජාණන් වදාන සාරිපුත්ත නැවත අනෙකක් කියමි. භික්ෂුව විසින් නුවණින් විමසලා බලන්න කියන මා තුල පංච ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලාද තියෙන්නේ කියලා බලන්න කියනවා. එහෙම වැඩිලා නැහැ කියලා දැනගත්තොත් ඒ භික්ෂුව වීරිය කරන්න කියනවා පංච ඉන්ද්‍රිය ධර්මයන් තමා තුළ දියුණු කරගන්න. යම් වෙලාවක පංච ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා කියලා දැනගත්තොත් එහෙම හරි සතුටින් ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුතුව අප්‍රමාදීව නිවන් මාගේ හික්මෙමින් රැය දවල් දෙකේ සතුටින් වාසය කරන්න කියලා වදාරනවා. ඒ වගේම භික්ෂුව නුවණින් විමසා බලන්න කියනවා පංච බල ධර්මයන් තමා තුළ වැඩිලාද තියෙන්නේ කියලා බලන්න කියනවා. එතකොට ඒ භික්ෂුව දැකගත්තොත් එහෙනම් මා තුළ පංච බල ධර්මයන් වැඩිලා නැහැ කියලා ඒ භික්ෂුව පංච බල ධර්මයන් දියුණු කරන්න වීරිය කරන්න කියනවා. යම් විදිහකින් පංච බල ධර්මයන් වැඩිලා තියෙනවා කියලා ඒ භික්ෂුව නුවණින් විමසද්දී දැක්කොත් එහෙම ඒ භික්ෂුව ඊටාම සතුටින් ප්‍රමුදිත භාවයෙන් යුක්තව අප්‍රමාදීව ඒ පංච බල ධර්මයන් දියුණු කරන්න කියලා බුදුරජාණන්සේ වදාරනවා. ඒ වගේ මේ භික්ෂුව ආයෙත් නුවණින් විමසලා බලන්න ඕනේ සප්ත බොජ්ජංග ධර්මයන් මා තුළ වැඩිලාද තියෙන්නේ කියලා නුවණින් විමසලා බලන්න ඕනේ. එතකොට සප්ත බොජ්ජංග ධර්මයන් තමා තුළ වැඩිලා නැත්තම් ඒ භික්ෂුව වීරිය කරන්න ඕනේ ඒ සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරන්න. යම් විදියකට නුවණින් විමසද්දී ඒ භික්ෂුව දැකගත්තොත් සප්ත බොජ්ජංග ධර්මයන් තමා තුළ වැඩිලා කියලා ඒ භික්ෂුව ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුතුව රැදවල් දෙකේම සතුටින් ධර්මයේ හික්මෙමින් වාසය කරන්න කියලා වදාරනවා. ඒ විදිහට මේ භික්ෂුව බලනවා මා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලාද කියලා නුවණින් විමසලා බලනවා. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයන් තමා තුළ වැඩිලා නැත්තම් ඒ භික්ෂුව වීරිය කරන්න ඕන කියනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග දියුණු කරන්න. යම් වෙලාවක ඒ භික්ෂුව දැක්කොත් එහෙම තමන්ම නුවණින් විමසද්දී ප්‍රත්‍යවේක්ෂා කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග දියුණු වෙලා කියලා ඒ භික්ෂුව සතුටින් ප්‍රමුදිත භාවයෙන් යුතුව රැදවල් දෙකේම අප්‍රමාදීව නිවන් මාගේ හික්මෙමින් සතුටින් වාසය කරන්න කියලා වදාරනවා. ඒ වගේම මේ භික්ෂුව නුවණින් විමසලා බලන්න මා තුළ සමත විදර්ශනා ධර්මයන් වැඩිලාද තියෙන්නේ කියලා බලන්න කියනවා. යම් විදියකින් සමත විදර්ශනා ධර්මයන් වැඩිලා නැහැ කියලා දැක්කොත් එහෙම
ඒ භික්ෂුව සමත විදර්ශනා ධර්මයන් දියුණු කරන්න වීරිය කරන්න ඕනේ කියලා වදාරනවා. යම් විදිහකින් සමත විදර්ශනා ධර්මයන් වැඩිලා තින්නේ කියලා ඒ භික්ෂුව සතුටින් ප්‍රමුදිත භාවයෙන් යුක්තව රෑ දවල් දෙකේම කුසල් ධර්මයන් තුල හික්මෙමින් වාසය කරන්න ඕනේ කියලා බුදුරජාණන්සේ වදාරනවා. ඒ වගේම බුදුරජාණන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට වදාරනවා භික්ෂුව නුවණින් විමසලා බලන්න මා විසින් විද්‍යාවත් විමුක්තියක් සාක්ෂාත් කරලාද තියන්නේ කියලා විමසලා බලන්න කියලා. එතකොට ඒ භික්ෂුව දැනගත්තොත් මා විසින් විද්‍යා විමුක්ති සාක්ෂාත් කරලා නැහැ කියලා ඒ භික්ෂුව අප්‍රමාදීව වීරිය වඩන්න ඕනේ කියනවා. ඒ විද්‍යා විමුක්ති සාක්ෂාත් කිරීම පිණිස. යම් වෙලාවක ඒ භික්ෂුව දැනගත්තොත් එහෙනම් මා තුල විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙලා තියෙන්නේ කියලා ඒ භික්ෂුව විසින් ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් යුක්තව රෑ දවල් දෙකේම කුසල ධර්මයන් තුල හික්මෙමින් සතුටින් වාසය කරන්න ඕන කියන. බුදුරජාණන් වදාරනවා සාරිපුත්ත අතීතයේ සිටි යම්කිසි ශ්‍රමණේක් බ්‍රාහ්මණයෙක් වේවා පිණ්ඩපාතේ පිරිසුදු බවට පත් කළා නම් ඒ සියලු දෙනාම ඔය ආකාරයෙන් කියන පිරිසුදු භාවයට පත් කළේ. ඒ වගේම අනාගතයේ පහළවන ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වේවා පිණ්ඩපාතේ පිරිසුදු භාවයට පත් කරන නම් ඒ සියලු දෙනාත් ওই විදිහට නුවණින් ප්‍රත්‍යවේක්ෂා කර තමයි ඒ පිණ්ඩපාතේ පාරිශුද්ධත්වයට පත් කරේ කියනවා. සාරිපුත්ත වර්තමානයේ වේවා යම්කිසි ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වේවා පිණ්ඩපාතේ පිරිසුදු බවට පත් කරන නම් ඔය ක්‍රමින්ම තමයි පිණ්ඩපාතේ පිරිසුදු කරගන්න තියෙන්නේ කියනවා. පින්න සාරිපුත්ත ඔබ විසින් ඒ නිසා මේ විදිහට හික්ම වෙන්න කියනවා. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කර අපි පිණ්ඩපාතේ පිරිසුදු කරන්න ඕනේ කියලා හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට බලන්න මේ දේශනාව අපි ඊටාම කෙටියෙන් පැහැදිලි කළේ. ඒකෙදි අපට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම කතා බහ කළා භික්ෂුවගේ අභ්‍යන්තරයේ තියෙන පාපී අකුසල ධර්මයන් පංච කාම ගුණයන් පංච නීවරණයන් ආදී තියෙනවද කියලා නුවණින් විමස බලන්න කියනවා. ඒකල ඒවා බැහැර කරන්න කියනවා. ඒ වගේම අකුසල ධර්මයන් විතරක් නෙවෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ බෝධිපාක්ෂික ධර්මයන් භික්ෂුව තුල වැඩෙනවද කියලා හොඳට විමස බලන්න ඕන. ශ්‍රද්ධාව යමෙක් තුල වැඩෙනකොට එයා දන්නවා මා තුල ශ්‍රද්ධාව දැන් පිහිටලා තියෙනවා. සීලය පිහිටලා තියෙනකොට ඒ සීලය ගැන දන්නවා. ඊළඟට වීරිය පිහිටලා තියෙදි මා තුල දැන් වීරිය පිහිටලා තියෙන කියලා දන්නවා. ඊළඟට චිත්ත සමාධිය පිහිටනකොට චිත්ත සමාධිය පිහිටලා තියෙන කියලා දන්නවා. ප්‍රඥාව පිහිටනකොට ප්‍රඥාව තියෙනවා කියලා දන්නවා. එතකොට නුවණින් විමසීම තුළ තමයි මේ තමන් තුළ තියෙන අභ්‍යන්තර අකුසලුත් අභ්‍යන්තර කුසල් දහවනුත් ඒ භික්ෂුවට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. නුවණින් විමසීම නැත්තම් එතන තියෙන්නේ අන්ධකාරයක්. ඒක හරියට අඳුරේ අතපත ගන්නවා වගේ වැඩක්. නුවණින් විමසන කෙනා තමයි හොඳට ආලෝකයේ තියෙන තැනක හොඳට යමක් තෝරලා බේරලා ගන්නවා වගේ එයාට යහපත අයහපත තෝරලා බේරලා ගන්න පුළුවන්. ඒ නිසා එතකොට පේනවා පින්වත්නි අපිට බුදුරජාණන් වදාරනවා අකුසල් දහම් වැඩෙද්දි අපි හොඳට නුවණින් විමස තමයි ඒ අකුසලේ බැහැර කරන්න ඕන. කුසල් දහම් වඩද්දී නුවණින් විමස තමයි ඒ කුසලයේ පෝෂණය කරමින් කුසලයේ දියුණු කරන්න ඕන. එතකොට යෝනිසෝ මනසිකාරේ නැත්තම් එතන තියෙන අන්ධකාරයක්. එතන යාට තවදුරටත් නිවන් මඟ දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වදාළේ අභ්‍යන්තර අංගයක් විදිහට ගත්තොත් මේ යෝනිසෝ මනසිකාරයේ තරම් මහා යහපතක් වෙන කිසිදු අංගයක් දකින්නේ නැහැ කියලා. ඒකයි අපේ නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ මිලිඳු රජතුමාට මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සිවුරු මැසීමේදී වේවා අලුතෙන් කටයුතු කිරීමේදී වේවා වත්පිළිවෙත් කිරීමේදී වේවා ධර්මයේ හැදෑරීමේදී වේවා නුවණ යොදා මෙනෙහි කිරීම අත් නොහල යුත්තේය. මහරජාණෙනි යම් මේ නුවණින් යොදා මෙනෙහි කිරීමක් ඇද්ද එය පිළිවෙතේ යෙදෙන භික්ෂුවගේ වාසස්ථානයේයි කිය යුත්තේය. එහෙනම් භික්ෂුවගේ වාසස්ථානයේ වන්නේ යෝනිසෝ මනසිකාරයයි නුවණින් මෙනෙහි කිරීමයි. ඒ සතර ඉරියව්වේම සෑම ක්‍රියාවකම සෑම කතා බහ කරන වචනයකම සෑම සිතුවිල්ලකම යෝනිසෝ මනසිකාරයේ පිහිටා තිබිය යුතුයි. මොකද යෝනිසෝ මනසිකාරයේ පිහිටා නැති තැන තියෙන්නේම ඊට ප්‍රතිවිරුද්ධ වූ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේ තියෙන හැම තැනකම
යම් භික්ෂුවකට මහා අනර්ථයක් පිණිස හේතු වෙන සියලු අකුසල් දහම් වැඩිලා යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි යෝනිසෝ මනසිකාරයට ආහාර වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව හොඳට දියුණු කරගෙන යෝනිසෝ මනසිකාරයේ දියුණු කරගත්තොත් එයා හරියට ඉර පායන්නට කලින් අරුණ නගෙනවා වගේ ආර්ය ශ්‍රාංගික මාර්ගය ඒ වගේම බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන්න මූලිකම නිමිත්ත බවට පත් වෙනවා යෝනිසෝ මනසිකාරය. ඒ නිසා තමයි පින්වත්නි අපගේ නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ භික්ෂුවගේ නිවන් මඟ ගමන් කරන කෙනාගේ වාසස්ථානීය යුත්තේ යෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් ඒ නිසා අද දවසේ අපේ වැඩසටහනට නියමිත කාල වේලාව අවසන් වෙද්දී මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන වටිනාකම ගැන අපගේ නාගසේන මහරහතන් වහන්සේ වදාළ කරුණුත් බුද්ධ දේශනානුසාරිනුත් අපි මේ කතා බහ කළේ. ඉතින් අප සියලු දෙනාටත් ඒ උතුම් යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න මේ ශ්‍රවණය කළ දහම් කාරණා ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්නදී අද දවසේත් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියන්ට පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී මහා සංඝරුවනට ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරනා මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන WG ජයන්තා මහත්මිය සහ GGN ජයතිලක මහතා නමින් මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ ධර්ම දානමය වශයෙන් මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නා වූ WG ජයන්තා මහත්මිය සහ GGN ජයතිලක මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින WG ගුණවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන්ගේ දූ දරුවන්ට ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටම නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමට ඒ වගේම කරන කියන ධාර්මික යහපත් වැඩ සාර්ථක කරගන්න මෙලොව ජීවිතය යහපතට පරලොව සුගතිය පිණිස ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධය පිණිස ඒකාන්තයෙන් මේ පුණ්‍ය ධර්මය හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වසංගතය මේ වෙනකොට ලෝකෙ පුරාම ශීඝ්‍රයෙන් පැතිර යනවා. ලංකාවාසී ලෝවාසී මේ කොරෝනා වසංගතය නිසා ගිලන් වෙලා සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවයේම ලබත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.